අපි අද කතා කරන්න යන්නේ අපි කලින් වීඩියෝ එකෙන් අපි කතා කරා දාරිත්‍රක සිද්ධාන්ත. අද අපි මම මේක කලින් එවලා තියෙන ඔයාලට විවරණය අපි හදන්න පන්ති හදන්න බලාපොරොත්තු වෙන ගැටලු වල විවරණය කලින් මම ඔයාලට එවලා තියෙනවා PDF එකක් විදියට. ඒක තවත් දුරටත් තේරුම් ගන්න ලේසි වෙන්න මම මේක කියලා දෙන්නම් වීඩියෝ එකක් විදියට. එතකොට අපි මම පන්තියේදීත් හදන්න බලාපොරොත්තු වෙන ගණන් ටික මම මේකේ විවරණය කරලා තියෙනවා මේ ගැටලු වල. ඒකෙන්ද අපි මුලින්ම බලමු මෙයා මෙම විද්‍යුත් ක්ෂේත්‍රවල දාරිත්‍ර කොටසේ ගැටලු විවරණය කරන ආකාරය. අපි එක එක වර්ගවල ගැටලු ටිකක් අරගෙන ඒව සාර්ථකව විවරණය කරලා තියෙනවා. එතකොට මුලින්ම මම තෝරගත්ත ගැටලුව තමයි MCQ කොටසේ 13 වෙනි ගැටලුව. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම MCQ කොටසේ 13 කියලා කියන්නේ මෙන්න මේ ගැටලුව. මේ 13 වෙනි ගැටලුවේ අහලා තියෙන්නේ එකලිත ආරෝපිත දාරිත්‍රකයක් සහ නියත විභවාන්තරයක් පවත්වා ගන්නා දාරිත්‍රකයක් රූපේ දැක්වෙනවා. මේවායේ මිනුම් වල වෙනසක් නොකර එම තහඩු අතරට පරිවාරක තහඩුවක් ඇතුළු කරන විට ශක්තිය වෙනස් වෙන නිවැරදි ක්‍රමය. එතකොට ඒක අපි කියලා තියෙනවා මෙන්න මේ ඒ රූපේ වගේ ඒකලිත කරලා තියෙනවා නම් දාරිත්‍රකයක් ඒ තහඩු අතර පරතරය වෙනස් කරත් අපි දන්නවනේ දාරිත්‍රකයක ධාරිතාවයේ සමාන්තර තහඩු දාරිත්‍රක ධාරිතාවයේ C සමානයි A එප්සයිලන් බෙදීම D. එතකොට තහඩු වල පොදු වර්ගඵලය වෙනස් කරත් තහඩු අතර පරතරය වෙනස් කරත් එයාගේ ආරෝපණය වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක ඒකලිත දාරිත්‍රකයක්. ඒක නිසා මේ අවස්ථාවේදී මෙයාගේ ආරෝපණය නියතව තියෙනවා. එතකොට මෙයාගේ තහඩු අතර පරතරය හෝ පොදු වර්ගඵලය වෙනස් කරනකොට එයාගේ ධාරිතාව වෙනස් වෙනවා. ඊට අනුරූපව එයාගේ අග්‍රහරහ විභවාන්තරය වෙනස් වෙනවා. දැන් මේ B රූපේ තියෙන එකේදී B රූපෙදි වෙන්නේ එක කෝෂයකට සම්බන්ධ කරලා තියෙන. ඒක නිසා මේ අපි තහඩුව අතර මේ දාරිත්‍රකයේ B රූපයේ තියෙන දාරිත්‍රකයේ තහඩුව අතර පරතරය වෙනස් කරත් පොදු වර්ගඵලය වෙනස් කරත් එයාගේ අග්‍රහරහ විභවාන්තරය තමයි නියතව තියෙන්නේ. ආරෝපණයයි ධාරිතාවයයි වෙනස් වෙන්න පුළුවන්. අපි ඒක විවරණය දැන් බලමු. එතකොට 13 ගැටලුවේ දැන් ඒ දාරිත්‍රකය ඒකලිත කරලා තියෙන නිසා ඒකට කුමන වෙනසක් කරත් එහි ආරෝපණය නියතයි. මම කලින් කතා කරපු එක. නිසා පරිවාරක තහඩුවක් ඇතුල් කළ විට එහි ධාරිතාවය වැඩි වෙනවා. එතකොට අපි දන්නවනේ A එප්සයිලන් බෙදීම D අනුව A එප්සයිලන් බෙදීම D සමානයි C නිසා අපි පරිවාරක තහඩුවක් ඇතුල් කරාට පස්සේ මෙතනට එනවා A එප්සයිලන් R එප්සයිලන් not D කියලා. එතකොට එයාගේ ධාරිතාවය වැඩි වෙනවා. එතකොට ධාරිතාවය වැඩි වෙනවා මෙයාගේ ආරෝපණය නියතයි. ධාරිතාවය වෙනස් වුණාට මෙයාගේ ආරෝපණය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේකේ තර්ක කරන්න ශක්තිය තර්ක කරන්න යන ගන්න සමීකරණය මම කලින් තියරි කොටසෙත් කියලා දුන්නා. W සමානයි භාගයයි Q වර්ග C Q වර්ග බෙදීම C කියන සමීකරණය. ඒකට හේතුව තමයි මෙයාගේ ආරෝපණය හැමතිස්සෙම නියත නිසා. එතකොට අපිට මේ ආරෝපණය නියත නිසා මෙයාගේ අපි පාර විද්‍යුත් තහඩුවක් ඇතුල් කරාට පස්සේ මෙයාගේ ධාරිතාවය වැඩි වෙනකොට W කියන එක අඩු වෙනවා. ඒකට හේතුව තමයි Q නියත නිසා W සමානුපාතිකයි 1ට C. ඒක නිසා C වැඩි වෙනකොට W කියන එක අඩු වෙනවා. ඒක නිසා A වල ශක්තිය අඩු වෙනවා. ඒ වගේම B ගත්තොත් එහෙනම් මම කිව්වා කෝෂයකට සම්බන්ධ කරලා තියෙනකොට අපි දාරිත්‍රකයට කුමන වෙනසක් කරත් එයාගේ අග්‍රහරහ විභවාන්තරය වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා මේ තියෙන්නේ B දාරිත්‍රකයේ සම්මිතම කෝෂයට සම්බන්ධ නිසා ඒ කුමන වෙනසක් සිදු කළද ඒ අග්‍රතර විභවාන්තරය B නියත වෙයි. පරිවාරක තහඩුවක් ඇතුල් කළ පසු එහි ධාරිතාවයේ වැය වැඩි වෙන නිසා. ඒතර පරිවාරක තහඩුවක් ඇතුල් කරාට පස්සේ කලින් කතා කරා වගේම දාරිත්‍රකයේ ධාරිතාවය වැඩි වෙනවා. එතකොට W සමානයි භාගයයි CV වර්ග අනුව. දැන් එතකොට මෙතනදී අපි ගන්න මේකෙදී විභවාන්තරය තමයි නියතව තියෙන්නේ. ඒ නිසා අපි ගන්න සමීකරණය W සමානයි භාගයයි CV වර්ග. W සමානයි භාගයයි CV වර්ග අනුව අපිට පුළුවන් මේකෙන් කියන W සමානුපාතිකයි C කියලා V නියත නිසා. ඒක නිසා පරිවාරක තහඩුවක් ඇතුළු කරනකොට ඒතර V නියත නිසා V වෙනස් වෙන්නේ නැහැ. කොච්චර අපි පරිවාරක තහඩුවට දාරිත්‍රක මේ පරිවාරක තහඩුවක් ඇතුළු කරාම V වෙනස් වෙන්නේ නැහැ. මොකද එයා දිගටම කෝෂයට සම්බන්ධ වෙලා තියෙන නිසා. ඒ නිසා W සමානුපාතිකයි C. ඒ නිසා C වැඩි වෙනකොට W වැඩි වෙනවා. ඒ නිසා එහි ශක්තිය වැඩි වෙනවා. ඒක නිසා A දාරිත්‍රකයේ ශක්තිය අඩු වෙනවා. B දාරිත්‍රකයේ ශක්තිය වැඩි වෙනවා. පිළිතුර 2.
ඊට පස්සේ අපි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ MCQ ගැටලුව 16. මේ ගැටලුව 16 අපි ගමු මෙතනින් 16 වෙනි ගැටලුව 16 ගැටලුව කියන්නේ මේක. දක්වා ඇති පද්ධතියේ A සහ B හරහා සමකදාරිතාවය සොයන්න. තහඩුවක වර්ගඵලය කැපිටල් A සහ අනුයාත තහඩු දෙකක් අතර පරතරය සිම්පල් D. එතකොට අපි මේක අපි අන්තිමටම සිද්ධාන්තවල කතා කර තියරි එක අනුව මේකෙත් මේකෙන් තියෙන තහඩු 4ක්. මේ තහඩු 4න් හැදෙනවා ධාරිත්‍රක 3ක්. ඒ ධාරිත්‍රක 3 එකිනෙකට සමාන්තරගතයි. එතකොට එක තහඩුවක ධාරිතාව හොයලා ඒක 3ෙන් වැඩි කරාට පස්සේ තමයි මේකේ සමකදාරිතාවය එන්නේ. ඒතොර ඒක 3යි. ඒතොර එක් තහඩු එක් ධාරිත්‍රකයක ධාරිතාව 3යි එප්සයිලන් නෝට් A බෙදීම D එප්සයිලන් නෝට් බෙදීම D. ඒතොර ඒක 3ෙන් වැඩි කරාට තමයි මේකේ පිළිතුර 3 එන්නේ. අපි ඒක විවරණය බලමු. ඒතොර මෙතනක් තියෙන මේ A තහඩුවේ විභවය VA නම් B තහඩුවේ විභවය VB නම් මේ අපේ හැදෙන ධාරිත්‍රක සමාන්තර තහඩු ධාරිත්‍රක 3 විභවාන්තර VA ඍණ VB VA ඍණ VB VA ඍණ VB. ඒතොර එහි විභවය VA නම් PR තහඩුවල විභවය VA. B හි විභවය VB නම් QS තහඩුවල විභවය VB. එවිට ඉහත සටහනේ සමාන්තරගත ධාරිත්‍රක 3ක් ඇත. එතකොට අපිට මේ ධාරිත්‍රක 3 සමාන්තරගත ධාරිත්‍රක 3ක් විදිහට ලියන්න පුළුවන්. එතකොට සමාන්තරගතව තියෙනවා නම් එක එක්කෙනාගේ එකතුව තමයි සමකදාරිතාව. ඒක නිසා A epsilon නෝට් බෙදීම D එක ධාරිත්‍රක එක ධාරිතාව. එතකොට 3යි A epsilon නෝට් බෙදීම D තමයි සමකදාරිතාව. ඊළඟට අපි රචනා ආකාරයේ ගැටලු දීලා තියෙනවා අන්තිමට. අපි මුලින්ම බලන්නේ 24 වෙනි එක. ඒක සරල ගැටලුවක්. 24 වෙනි එකේ තියෙන්නේ 2 මයික්‍රෝෆැරඩ් හා 4 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර CI වෝල්ට් විභව සැපයීමකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ සමකදාරිතාවයේ ධාරිත්‍රකවල ආරෝපණය ධාරිත්‍රක අතර විභවාන්තරය පද්ධතිය ගබඩාවේ ඇති ශක්තිය සොයන්න කියලා තමයි තියෙන්නේ. එතකොට අපි බලමු මේක විවරණය කරන්නේ කොහොමද කියලා. මේකේ ගැටලුවන්ගේ 24 අපෙන් අහලා තියෙනවා මුලින්ම මේ පද්ධතියේ සමකදාරිතාව. එතකොට අපි දන්නවා මේක CI වෝල්ට් විභවාන්තරයකට දීලා තියෙන මේ ධාරිත්‍රක දෙක ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත නම් එකයට සමග C සමානයි. එකයට C1 ධන එකයට C2. ඒතර එකයට 2 ධන එකයට 4. ඉතින් අපිට ඒක සුළු කරලා සමකදාරිතාවය 4 බෙදීම 3යි මයික්‍රෝෆැරඩ් කියලා ගන්න. ධාරිත්‍රක දෙක ශ්‍රේණිගත නිසා සමක ධාරිත්‍රකයේ ආරෝපණය එක් එක් ධාරිත්‍රකයේ ආරෝපණයට සමානයි. අපි තියරි වලට කතා කරා සමක ධාරිත්‍රකයේ ආරෝපණය එක් එක් ධාරිත්‍රක වල ආරෝපණ වලට සමානයි. ඒක නිසා සමක ධාරිතාවයේ අපි සමක ධාරිත්‍රකය අරගෙන සමක ධාරිත්‍රකයට Q සමානයි CV දාලා එයාගේ ආරෝපණය හෙව්වට පස්සේ ඒක මේ එක් එක් ධාරිත්‍රක වල ආරෝපණ වලට සමානයි. අපි සිද්ධාන්ත කොටස කිව්වා අපි මෙයාගේ සමක ධාරිතාවය හොයන්නේ මේ එක් එක් ශ්‍රේණිගතව තියෙන ධාරිත්‍රකවල ආරෝපණයට සමාන ආරෝපණයක්. ඒතර මෙයාගේ Q නම් මෙයාගේත් Q නම් සමක ධාරිත්‍රකයේ ධාරිතාවය ආරෝපණය Qම තමයි. ඒකට සමකයට අපි Q සමානයි CV කියලා දැම්මට පස්සේ අපිට පුළුවන් C වලටයි B වලටයි ආදේශ කරාට පස්සේ අපිට පුළුවන් 400 බෙදීම 3 මයික්‍රෝකූලෝම් කියලා ආරෝපණය හොයන්න. ඒතකොට සමකයේ ආරෝපණය සමානයි එක් එක් ධාරිත්‍රකයේ ආරෝපණය. ඊට පස්සේ අපිට පුළුවන් එක් එක් ධාරිත්‍රක හරහා තියෙන විභවාන්තර V1 හා V2 කියලා ගන්න. එතකොට අපි 2 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයට අපි Q සමානයි CV කියලා දැම්මට පස්සේ එයාගේ V1 කියන එක්කෙනා එනවා 223 වෝල්ට්. මොකද දැන් සමකයේ ආරෝපණය සමානයි එක් එක් ධාරිත්‍රකයේ ආරෝපණයට. ඊට පස්සේ අපිට මේ දෙන්නගේ අතර විභවාන්තරය 100 වෝල්ට් නිසා V1 කියන එක්කෙනා 200 බෙදීම 3 නම් V2 කියන එක්කෙනා 100 බෙදීම 3යි. 100 ඍණ 200 බෙදීම 3ෙන් 100 ඍණ 200 බෙදීම 3ෙන් 100 බෙදීම 3යි කියලා අපිට ගන්න පුළුවන්. පද්ධතියේ ගබඩාවේ ඇති ශක්තිය හොයන්න අපි සමකයට හොන සමකයේ ගබඩාවලා තියෙන ශක්තිය සමානයි එක් එක් ධාරිත්‍රකයේ ගබඩාවලා තියෙන ශක්තිය වල එකතුව. ඒතොර නැත්තම් වලට වෙනම පුළුවන් එක් එක් ධාරිත්‍රක වල ශක්තිය වල එකතු කරන්න. නැත්තම් සමකයේ ගබඩාවලා තියෙන ශක්තිය සමානයි පද්ධතියේ ගබඩාවලා තියෙන ශක්තියට. සමකයට අපි භාගයයි VQ දැම්මට පස්සේ අපිට පුළුවන් එකෙන් දෙක බෙදීම 300යි ජූල් එකයට 150යි ජූල් කියලා පද්ධතියේ ගබඩාවලා තියෙන විද්‍යුත් ශක්තිය හොයන්න. විභව ශක්තිය.
ඊට පස්සේ අපි කතා කරන්නේ 21 වෙනි එක. 21 වෙනි එකේ තියෙන්නේ අපි අර කතා කරපු තියරි එකක්ම තමයි. 21 වෙනි අපි ගත්තොත් එහෙම 21 තියෙන ABC එකම ආකාරයේ ගෝල තුනක් සලකන්න. Aට ධන 6යි කිව්ව ආරෝපණයක් හා ඍණ 3යි කිව්ව ආරෝපණයක්ද B ගෝලයට ලබා දී. Aට ධන 6යි කිව්ව ආරෝපණයක් Bට ඍණ 3යි කිව්ව ආරෝපණයක්. Cට කිසිදු ආරෝපණයක් දීලා නැහැ. A හා B එකට ස්පර්ශ කරලා මුලින්ම A හා B ස්පර්ශ කරනවා. ඊට පස්සේ ඒවා වෙන් කරලා A හා C ස්පර්ශ කරනවා. ඊට පස්සේ ඒක වෙන් කරලා A දෙක වෙන් කරලා ආයෙත් C ගෝලය B හා ස්පර්ශ කරාම අවසානයේ C ගෝලයේ ආරෝපණය තමයි අපේ. බලමු මේ ප්‍රශ්නේ විවරණය කරන්න කොහොමද කියලා. අපි දන්නවද අපි කතා කරා කලින් වීඩියෝ එකේදී මේකේ තියරිය ආරෝපිත සන්නායක වස්තුන් සන්නායක මගින් විද්‍යුත් වශයෙන් ස්පර්ශ කරාට පස්සේ ඒවායේ විභව සමාන වෙන විදිහට ආරෝපණ ගලනවා. ඒකම තමයි මේ තියෙන්නේ. එකිනෙක සන්නායකකම්කින් සම්බන්ධ හෝ ස්පර්ශිත සන්නායක වස්තුන් වල විභවයන් සමාන වෙනවා. ඒවායේ විභවයන් සමාන වන තෙක් ආරෝපණ හුවමාරු වෙනවා. ඒක නිසා අපි මෙතන ගත්තොත් එහෙම මේක සන්නායක ගෝලයේ සන්නායකකම්කින් සම්බන්ධ කරත් එකිනෙකට ස්පර්ශ කරත් ඒ දෙන්නගේ විභව සමානයි. නිසා මෙයාට Q සමානයි CV දැම්මට පස්සේ එයාගේ V කියලා කියන්නේ Q1 බෙදීම C1. මෙයාට C සමාන Q සමානයි CV දැම්මට පස්සේ එයාගේ V කියලා කියන්නේ Q2 බෙදීම C2. Q1 බෙදීම C1 සමානයි Q2 බෙදීම C2. එතකොට අපිට මේකේ ගැටලුවේ විවරණය ගන්න පුළුවන්. අපිට කියලා දෙනවා A වල ආරෝපණය ධන 6යි Q, B වල ආරෝපණය ඍණ 3යි Q. එතකොට Q වල C වල ආරෝපණයක් නැහැ. ඒතර A හා B එකට ස්පර්ශ කරාට පස්සේ ඒවායේ විභව සමාන වෙන තෙක් ආරෝපණ හුවමාරු වෙනවා. එතකොට අපි ගන්නවා A වලින් B වලට ගිය ආරෝපණය ඩෙල්ටා Q. එතකොට A වලින් නම් A වල තමයි ආරෝපණය වෙන්නේ. ඉතින් A වලින් නම් B වලට විභව සමාන වන තෙක් A ඉඳන් B දක්වා ආරෝපණ ගමන් කරනවා. එතකොට A වල ආරෝපණය ධන 6යි Q ඍණ ඩෙල්ටා Q. දැන් ස්පර්ශ කරාට පස්සේ මේ දෙන්නගේ විභව සමානයි. එතකොට මෙයාගෙන් B ගෝලයට ගිය ආරෝපණය ඩෙල්ටා Q. එතකොට A වලින් ගිය ආරෝපණය ඩෙල්ටා Q නිසා එයාගේ දැන් සඵල ආරෝපණය ධන 6යි Q ඍණ ඩෙල්ටා Q. B වල සඵල ආරෝපණය ඍණ 3යි Q ධන ඩෙල්ටා Q. එතකොට අපි දන්නවා ගෝලයක ආරෝපණය නේ මෙතන ධාරිතාවය C සමාන 4pi epsilon A නිසා අපිට A වල ධාරිතාව ලියන්න පුළුවන් 4pi epsilon naught A. උතර epsilon A කියලා දාන්න පුළුවන් epsilon naught කියලා දාන්න පුළුවන්. මොකද ඒක නිදහස් අවකාශයේ තියෙනවා කියලා සලකන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. උතර B වල ධාරිතාවයත් 4pi epsilon naught A. මේව සර්ව සම ගෝල නිසා එයාලගේ ආරයන් සමානයි. එතකොට VA සමානයි VB නිසා අපි මේ දෙන්නට වෙන වෙනම Q සමානයි CV දැම්මට පස්සේ මෙයාගේ විභවය QA බෙදීම CA මෙයාගේ විභවය QB බෙදීම CB. එතකොට QA කියලා කියන්නේ ධන 6යි Q ඍණ ඩෙල්ටා Q. QB කියලා කියන්නේ ඍණ 3යි Q ධන ඩෙල්ටා Q. එතකොට මෙතන යට එනවා CA කියලා කියන්නේ 4pi epsilon naught A 4pi epsilon naught A. මේ දෙක කැපිලා යනවා. ඊට පස්සේ අපිට ඊළඟට එනවා 6යි Q ඍණ ඩෙල්ටා Q ඍණ 3යි Q ධන ඩෙල්ටා Q සමාන 6යි Q ඍණ ඩෙල්ටා Q සමාන ඍණ 3යි Q ධන ඩෙල්ටා Q. එතකොට මෙතන 3යි Q මේ පැත්තට ගහම 9යි Q සමානයි 2යි ඩෙල්ටා Q 4.5යි Q සමානයි ඩෙල්ටා Q. එතකොට අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා Q කියලා කියන්නේ 4.5යි Q නිසා A වල දැන් සඵල ආරෝපණය 6යි Q ඍණ ඩෙල්ටා Q. එතකොට 6යි Q ඍණ A වල ආරෝපණය 6යි Q ඍණ 4.5යි Q. මෙතන ඩෙල්ටා Q නෙමෙයි Q කියලා එනවා. ඒක නිසා A වල ආරෝපණය 1.5යි Q. B වල ආරෝපණය 1.5යි B වල ආරෝපණයත් ඍණ 3යි Q ධන 4.5යි Q. ඒක 1.5යි Q ඩෙල්ටා Q නෙමෙයි මෙතන Q වෙන්න ඕන. එතන මේක අපි කෙටි ක්‍රමයක් තියෙන එකට හේතුව තමයි මේ ගෝල සර්ව සම නිසා මේ ගෝල දෙකේ ධාරිතා සමානයි. ස්පර්ශ කළාට පස්සේ ඒකේ විභව සමාන නම් ධාරිතා සමානයි. ධාරිතා එතකොට Q සමානයි CV අනුව දෙන්නගේ ධාරිතාත් සමාන නම් ස්පර්ශ කරාට පස්සේ විභව සමාන වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ගෝල දෙකේ ආරෝපණ සමාන වෙන්න ඕන. ඒක නිසා එහෙම සර්ව සම ගෝල දෙකක් දීලා තිබ්බොත් එහෙම ඒවායේ ආරෝපණ දෙන්නගේම ආරෝපණ සමාන වෙන්න නිසා එක්කෙනෙක්ගේ ආරෝපණය සමානයි දෙන්නගේම ආරෝපණ සමාන වෙන්න ඕන නිසා ධාරිතා සමාන නම් විභව සමාන නම් ආරෝපණ සමාන වෙන්න ඕන. ඒ කියන්නේ සර්ව සම ගෝල නම් විතරයි. එතකොට සර්ව සම කියලා කියන්නේ අරය සමාන ඒවා. එතකොට ඒක නිසා මේ දෙන්නගේ තියෙන ආරෝපණ දෙක Q1 Q2 නම් මේ දෙන්න ස්පර්ශ කරාට පස්සේ හරි සන්නායකම් එකෙන් සම්බන්ධ කරාට පස්සේ එක්කෙනෙක්ගේ ආරෝපණය Q1 ධන Q2 බෙදීම දෙකයි. එතකොට ආරෝපණ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා අපිට එහෙම ලියන්න පුළුවන්. අපිට ඒ ක්‍රිටි ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් සර්ව සම ගෝල දීලා තිබ්බොත්. ධාරිත්‍රක දෙකේ ආරෝපණ එකතු කර දෙකෙන් බෙදුව විට එක් එක් ධාරිත්‍රකයේ ආරෝපණ විශාලත්ව ලැබේ. ධාරිත්‍රකල ධාරිතා සමාන නම් පමණයි. ඒක වැදගත් දෙයක් තියෙනවා. ධාරිතා සමාන වෙනවා කියලා කියන්නේ අරයන් සමාන නම් පමණයි.
ඊට පස්සේ අපි දැන් C ගෝලයේ කැල්සියම් 5යි කිව් තමයි යාගේ ආරෝපණය. අපි ඒක A ගෝලයේ ආරෝපණය කැල්සියම් 5යි කිව්. දැන් යාගේ ඉතුරු වෙලා තියෙන එක C ගෝලයේ ආරෝපණය බිඳුව. දැන් A හා C ස්පර්ශ කරාට පස්සේ දැන් අපි අර ඉගෙන ගත්ත කෙටි ක්‍රමය මගින් අපිට ලියන්න පුළුවන් A වල ආරෝපණය කැල්සියම් 5යි කිව් දාන බිඳුව බෙදීම 2යි. මේ දෙන්නගේ එකතුව බෙදීම 2. මෙයාගෙත් C ගෝලයේ ආරෝපණය කැල්සියම් 5යි කිව් දාන බිඳුව බෙදීම 2යි. එතකොට A වල ආරෝපණය කැල්සියම් 5යි කිව් බෙදීම 2යි. C වල ආරෝපණය කැල්සියම් 5යි කිව් බෙදීම 2යි. 0.75යි. ඊට පස්සේ අපි මේ දෙන්න වෙන් කරලා ඉවර වෙලා A හා C වෙන් කරලා ඉවරලා ඊට පස්සේ C ගෝලය B ත් එක්ක ස්පර්ශ කරනවා. එතකොට දැන් B ගෝලයේ ආරෝපණය කලින් අපි හොයාවා කැල්සියම් 5යි කිව් කියලා. C ගෝලයේ ආරෝපණය 0.25යි කිව්. ඒක නිසා අපිට B හා C ස්පර්ශ කරාට පස්සේ දැන් අපි දන්නවා ධාරිතා සමාන නිසා එක්කෙනෙක්ගේ ආරෝපණය ඒ දෙන්නගේ ආරෝපණ එකතු කරලා දෙකෙන් බෙදුවට පස්සේ එකට එනකට සමානයි. ඒක නිසා C වල ආරෝපණය එන්නේ C වල හා B වල ආරෝපණය සමානයි. කැල්සියම් 5යි කිව් තන 0.5යි කිව් 0.75යි කිව් කැල්සියම් 5යි කිව් තන 0.75යි කිව් බෙදීම 2යි. 1.1.2යි 5යි කිව්. ඒතර අවසානයේ C වල ආරෝපණය කැල්සියම් 1.2.5යි. ඊට පස්සේ අපිට 23 වෙනි ගැටලුව විවරණය කරන්න තියෙනවා. 23 වෙනි ගැටලුව තියෙන්නේ බලමු 23 වෙනි ගැටලුව මොකක්ද කියලා. 23 තියෙන අරයන් R හා 2R ඒකලිත සන්නායක ගෝල දෙකක් සමාන ආරෝපණ ඝනත්ව ඇති පරිදි ආරෝපණය කරලා තියෙනවා. ගෝල දෙක එකිනෙකට ඈතින් තබා තුනී සන්නායක කම්බියකින් සම්බන්ධ කළ විට විශාල ගෝලයේ නව ආරෝපණ ඝනත්වය සොයන්න කියලා අපිට දීලා තියෙනවා. එතකොට මේ දීලා තියෙන්නේ දැන් මේ ගෝල දෙකේ අරයන් වෙනස් කියලා කියන්නේ ධාරිතා සමාන නැහැ. හැබැයි යාලගේ සමාන ආරෝපණ ඝනත්ව තියෙනවා. ආරෝපණ ඝනත්ව කියලා කියන්නේ ඒක වර්ගඵලයක තියෙන ආරෝපණ දෙන්නගෙම සමානයි. ගෝල දෙක එතකොට අපි ඈතින් තියලා තුනී සන්නායක කම්බයකින් සම්බන්ධ කරාට පස්සේ අපි දන්නවා සන්නායක කම්බයකින් සම්බන්ධ කරාට පස්සේ විභව සමාන වෙනත් ආරෝපණ හෝමාරු වෙනවා. එතකොට අපි හොයන්න ඕන විශාල ගෝලයේ නව ආරෝපණ ඝනත්වය. දැන් ආරෝපණ හෝමාරු වෙලා ආරෝපණ වෙනස් වෙනවා මේ දෙන්නක. එතකොට ආරෝපණ ඝනත්වයත් වෙනස් වෙනවා. එතකොට අපි විශාල ගෝලයේ නව ආරෝපණ ඝනත්වය තමයි දැන් හොයන්න ඕන. එතකොට අපිට පුළුවන් 23 ගැටලුවේ විවරණය අපිට පුළුවන් ඒ ගෝලයේ දෙන්නගේම ආරෝපණ ඝනත්ව සමාන නිසා ඒ ගෝලයේ ආරෝපණ ඝනත්වය සිග්මා කියලා අපිට ගන්න පුළුවන්. B ගෝලයේත් ආරෝපණ ඝනත්වය සිග්මා. එතකොට ඒ ගෝලයේ ආරෝපණය අපිට ආරෝපණ ඝනත්වය සිග්මා නම් ඒ අපිට ආරෝපණය හොයන්න පුළුවන්. වර්ගඵලයෙන් පෘෂ්ඨ වර්ගඵලයෙන් වැඩි කළා. එතකොට ඒ ගෝලයේ ආරෝපණ සමානයි 4.5 R වර්ග සිග්මා. B ගෝලයේ ආරෝපණය සමානයි 4.5 2 R වර්ග සිග්මා. එතකොට එයාගේ පෘෂ්ඨ වර්ගඵලය 4.5 වැඩි කිරීම 2 R වර්ග වෙනවා. ඒ කියන්නේ පළවෙනි ගෝලයේ ධාරිතාව 4.5 එප්සිලන් නෝට් R, දෙවෙනි ගෝලයේ ධාරිතාව 4.5 එප්සිලන් නෝට් වැඩි කිරීම 2 R. ඒතර ඒ දෙන්න අපි සම්බන්ධ කරාට පස්සේ සන්නායක කම්බියකින් අපි ගන්නවා මෙතන නම් මම අරගෙන තියෙන්නේ ඇත්තටම මෙතන වෙන්නේ ආරෝපණය වැඩි ගෝලයේ ඉඳන් ආරෝපණය අඩු ගෝලයට මේ ආරෝපණ ගමන් කරන එකක්. මම ඒත් අරගෙන තියෙනවා පළවෙනි ගෝලයේ ඉඳන් දෙවෙනි ගෝලයට ඩෙල්ටා Q ආරෝපණයක් කරනවා. ඒතර පළවෙනි ගෝලයේ ආරෝපණය Q1 නම් එයාගෙන් ඩෙල්ටා Q ගියාට පස්සේ එයාගේ දැන් ඉතුරු වෙන්නේ Q1 න ඩෙල්ටා Q. දෙවෙනි ගෝලයේ ආරෝපණය Q2 දන ඩෙල්ටා Q. සන්නායක කම්බයකින් සම්බන්ධ කළ විට විභව සමාන වන තුරු ආරෝපණ හෝමාරු වෙනවා. ඒක නිසා එතකොට විශාල ගෝලයෙන් දැන් නව ආරෝපණ ඝනත්වය කියලා කියන්නේ Q2 දන ඩෙල්ටා Q බෙදීම එයාගේ පෘෂ්ඨ වර්ගඵලය. දැන් එයාගේ නව ආරෝපණ ඝනත්වය සිග්මා ඩෑෂ් නම් එයාගේ තියෙන ආරෝපණය බෙදීම පෘෂ්ඨ වර්ගඵලය තමයි ආරෝපණ ඝනත්වය. එතකොට අපි දැන් මෙතන ගන්න තියරි එක තමයි සන්නායක කම්බයකින් සම්බන්ධ කරාම විභව සමාන වෙනවා. ඒක නිසා අපිට ලියන්න පුළුවන් පළවෙනි එක්කෙනාට පළවෙනි ගෝලයට Q බෙදීම එයාගේ විභවය කියලා කියන්නේ එයාගේ ආරෝපණය බෙදීම එයාගේ විභවය කියලා කියන්නේ එතකොට ආරෝපණය බෙදීම ධාරිතාවය. එතකොට මෙතනින් අපිට එනවා මෙයාගේ විභවය සමානයි Q1 ඩෙල්ටා Q බෙදීම 4.5 R සිග්මා. මෙයාගේ දෙවෙනි එක්කෙනාගේ ආරෝපණය Q2 දන ඩෙල්ටා Q. එයාගේ ධාරිතාව 4.5 එප්සිලන් නෝට් වැඩි කිරීම 2 R. එතකොට මෙතන දෙකක් ඉතුරු වෙනවා. ඒ දෙක මේ පැත්තට ඇවිල්ලා 2 Q1 2 ඩෙල්ටා Q සමානයි Q2 දන ඩෙල්ටා Q. එතනින් අපිට හොයන්න පුළුවන් ඩෙල්ටා Q කියලා කියන්නේ 2 Q1 Q2 බෙදීම 3යි. එතකොට අපි කිව්වා දෙවෙනි ගෝලයේ නව ආරෝපණ ඝනත්වය Q2 දන ඩෙල්ටා Q 4.5 බෙදීම 4.5 2 R ල වර්ග කියලා. එහෙනම් Q2 කියලා කියන්නේ 2 වැඩි කිරීම 4.5 R වර්ග සිග්මා. Q එතකොට මෙයාගේ Q2 කියලා කියන්නේ
Q2 කියන එක අපි හොයාගත්තා. මෙතන අපිට එනවා 2යි Q1 2 sorry මෙතන 2යි Q1. මෙතන දෙක. එතකොට මේ හොයලා තියෙන්නේ ඩෙල්ටා Q කියන එක්කෙනා සිග්මා වලින්. එතකොට මෙතෙන්ද අපි කරන්නේ Q1 කියන එක්කෙනාට ආදේශ කරනවා 4යි 5R වර්ග සිග්මා කියන එක. Q2 කියන එක්කෙනාට ආදේශ කරනවා 4යි 5R වර්ග වැඩි කිරීම 4යි සිග්මා බෙදීම 3. අපි මෙතන සිග්මා වලින් අපි හොයාගන්නවා ඩෙල්ටා Q කියන එක්කෙනා කීයද කියලා. ඒතර අපිට මෙතනින් එනවා 4යි 5R වර්ග වැඩි කිරීම ඍණ 2යි සිග්මා බෙදීම 3 තමයි ඩෙල්ටා Q කියලා කියන්නේ. ඒතර මෙතන එන ඩෙල්ටා Q කියන එක්කෙනා ඍණ අගයක්. ඒකට හේතුව තමයි ඇත්තටම ආරෝපණ අපි ගත්තේ මෙයාගේ මෙයාට ආරෝපණ යනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ මෙයාගේ මෙයාට ආරෝපණ. ඒ කියන්නේ ඩෙල්ටා Q කියන එක්කෙනා ඍණ අගයක් වෙන්නේ මෙයාගේ B ගෝලයෙන් තමයි A ගෝලයට දෙවෙනි ගෝලයෙන් පළවෙනි ගෝලයට ආරෝපණ කළා ඒ නිසා. ඒක ප්‍රශ්නයක් නැහැ ඍණ කියලා ආවයි කියලා අපිට ඒතකොට උත්තරේ හරියනවා. එතකොට ඩෙල්ටා Q කියන එක අපිට අන්තිමට එනවා සිග්මා වලින්. මොකද අපි මෙතන Q1 හා Q2 සිග්මා වලින් ආදේශ කරලා අපි සිග්මා වලින් තමයි මේ ඩෙල්ටා Q කියන හොයාගන්නේ. එතන 8යි 5R වර්ග සිග්මා බෙදීම 3 තමයි ඩෙල්ටා Q කියලා කියන්නේ. එතකොට පහළ ගෝලයේද දැන් තමයි අපි ආදේශ කරන්නේ. දැන් විශාල ගෝලයෙන් ආරෝපණ ඝනත්වය නව ආරෝපණ ඝනත්වය සිග්මා ඩෑෂ් නම් Q2 දන ඩෙල්ටා Q බෙදීම 4යි 5 වැඩි කිරීම 2R වල වර්ග තමයි එයාගේ නව ආරෝපණ ඝනත්වය. ඒතර 4යි 5R වර්ග වැඩි කිරීම 4යි සිග්මා ධන ඩෙල්ටා Q වලට අපි ආදේශ කරාට පස්සේ ඍණාගය. අපිට මේක සුළු කරාට පස්සේ අපිට එනවා අවසානයේදී මෙයාගේ නව ආරෝපණ ඝනත්වය 5යි සිග්මා බෙදීම 6යි. ඒතර මේකේ කෙටි ක්‍රමයක් තියෙනවා. කෙටි ක්‍රමය තමයි අපි දන්නවා A ගෝලයේ ධාරිතාවය 4යි 5 එප්සිලන් නෝට් R B ගෝලයේ ධාරිතාවය 4යි 5 එප්සිලන් නෝට් වැඩි කිරීම 2යි R. එතන මේ දෙන්නගේ ධාරිතා අතර අනුපාතය 1:2යි. එතකොට ඒක නිසා මේ දෙන්නගේ ධාරිතා අතර අනුපාතය 1:2 නිසා මේ දෙන්නගේ විභව සමාන වෙන නිසා විභව සමාන වෙනකොට Q සමාන CV වෙනවා. මේ දෙන්නගේ විභව සමාන වෙනවා නම් එයාලගේ ආරෝපණ අතර අනුපාතය. එතකොට මේ අපි මේක අරගෙන තියෙන්නේ. එතකොට ධාරිතා අතර අනුපාතය 1:2යි. මොකද අරයන් අතර අනුපාතය 2:2 නිසා. එතකොට Q සමානයි CV වෙනවා. මේ දෙන්න සන්නායකම් එකෙන් සම්බන්ධ කරාට පස්සේ විභව සමාන වෙනවා. එතකොට Q සමානුපාතිකයි C. ඒ නිසා දෙන්නගේ ආරෝපණ අතර අනුපාතය නව Q1 ඩෑෂ් කියලා දාලා තියෙන. දැන් එයා සන්නායකම් එකෙන් සම්බන්ධ කරාට පස්සේ නව ආරෝපණය. නව ආරෝපණ අතර අනුපාතය Q1 ඩෑෂ් Q2 ඩෑෂ් සමානයි C1 C2 1:2යි. එතකොට එයාලගේ එතකොට ගෝල දෙකේ අවසාන ආරෝපණ තමයි Q1 ඩෑෂ් Q2 ඩෑෂ් කියලා ගන්නෙ. ඒ කියන්නේ අපි අර Q1 ඍණ ඩෙල්ටා Q තමයි Q1 ඩෑෂ් කියලා කියන්නේ. Q2 ධන ඩෙල්ටා Q තමයි Q2 ඩෑෂ් කියලා කියන්නේ. එතකොට මේ පද්ධතිය අපි සන්නායකම් එකකින් සම්බන්ධ කරා කියලා එයාලගේ ආරෝපණ වල එකතුව වෙනස් වෙන්න බෑ. ඒ නිසා ආරම්භක ආරෝපණ වල එකතුව Q1 ධන Q2 අවසාන ආරෝපණ වල එකතුව Q1 ධන Q2 වලට සමාන වෙනවා. ඒ කියන්නේ Q1 ඩෑෂ් ධන Q2 ඩෑෂ් කෙනෙක් කෙනත් Q1 ධන Q2 වලට සමාන වෙන්න ඕන. ඒ නිසා අපිට අවසාන ආරෝපණය Q2 ඩෑෂ් කියන එක කෙනා සමාන වෙනවා මුළු ආරෝපණයෙන් 3න් 2ක්. එතකොට ඒක නිසා අපිට අවසානක විශාල ගෝලයේ අවසාන ආරෝපණය Q2 ඩෑෂ් සමානයි මුළු ආරෝපණයෙන් 3න් 2ක්. මොකද අනුපාතයකට 2ක් නිසා. එතනින් අපිට පුළුවන් Q1 ධන Q2 වලට අපිට Q1 වලට 4යි 5R වර්ග සිග්මා කියලා ආදේශ කරනවා. Q2 වලට 4යි 5 වැඩි කිරීම 4යි R වර්ග සිග්මා කියලා ආදේශ කරනවා. එතකොට Q2 ඩෑෂ් කියන්නේ 4යි 5R වර්ග සිග්මා 1 ධන 4 වැඩි කිරීම 2 බෙදීම 3යි. එතකොට අපිට මෙතනින් එනවා 1 ධන විතර 4 එන්නේ 10 වැඩි කිරීම 4යි 5R වර්ග සිග්මා බෙදීම 3යි. එතනින් එතකොට මේ එන්නේ Q2 ඩෑෂ් කියන එක්කෙනා. Q2 ඩෑෂ් කියන එක්කෙනා 4යි 5 එතකොට මෙතන 10 වැඩි කිරීම 4යි 5R වර්ග සිග්මා බෙදීම 3යි කියලා එනවා. එතකොට දැන් මෙයාගේ නව ආරෝපණ ඝනත්වය කියලා කියන්නේ එයාගේ අවසාන ආරෝපණය බෙදීම එයාගේ පෘෂ්ඨ වර්ගඵලය. එතකොට 4යි 5 වැඩි කිරීම 2යි R වල වර්ග ඒක 4යි R වර්ග වෙනවා. එතකොට මේක සුළු කරාම 5යි සිග්මා බෙදීම 6යි කියලා එනවා. මේක කෙටි ක්‍රමයක්. මේක පුළුවන් අපිට MCQ එකකදී මේ විදිහට හදන්න. ඊට පස්සේ අපිට ගැටලු අංකය මෙතන දීලා නැහැ. මේ ගැටලුව තමයි 20 21 22 වෙනි ගැටලුව. සන්නායක ද්‍රවයක් අඩංගු ද්‍රව බිඳු 27ක් තියෙනවා. ඒවායේ අරය සිම්පල් ආරවන අතර එක විභවය V නෝට් වන ලෙස ආරෝපණය කරලා තියෙනවා. ඒවා එකතු කර විශාල බුබුලක් සෑදුවහොත් එහි විභවය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට ද්‍රව බිඳු 27ක් එකතු වෙලා විශාල බුබුලක් හැදෙනවා. එතකොට ද්‍රව බිඳු 27 එක තනි තනිව ගත්තට පස්සේ විභවය V නෝට් අරය සිම්පල් ආර. අපි බලමු කොහොමද විශාල බුබුලේ විභවය හොයන්නේ කියලා. එතකොට එක ද්‍රව බිඳුවක විභවය V නෝට් නම් එක ද්‍රව බිඳුවක ධාරිතාව අපිට ලියන්න පුළුවන් 4යි 5 එප්සිලන් නෝට් R. මොකද එක්කෙනෙක්ගේ අරය සිම්පල් R නිසා.
ද්‍රව බිඳුවක ආරෝපණය මේ කුඩා ද්‍රව බිඳුවක ආරෝපණය Q නම් අපිට ලියන්න පුළුවන් Q සමානයි CV අනුව එයාගේ විභවය අපිට දීලා දෙනවා V naught කියලා. කුඩා ද්‍රව බිඳුව. ඒක නිසා 4.5 epsilon naught R වැඩි කිරීම V naught සමානයි simple Q. එතකොට අපිට ඒක නිසා එතකොට කුඩා ද්‍රව බිඳුවක ආරෝපණය simple Q නම් විශාල ගෝලීය ආරෝපණය මේ 27න් එකතු වෙලා හැදෙන නිසා 27යි simple Q වලට සමානයි. එතකොට ඒක නිසා විශාල ගෝලීය ආරෝපණය අපිට 27යි simple Q කියලා ලියන්න පුළුවන්. ඕනනම් මේක ආදේශ කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන V naught. ඊපස්සේ විශාල ගෝලය. එතකොට දැන් අපි දන්නවා කුඩා ද්‍රව බිඳුව 27 පරිමාව සමානයි විශාල ගෝලයේ පරිමාව. නිසා විශාල ගෝලයේ RS capital R නම් 3න් 4යි 5R ඝනය සමානයි 27 වැඩි කිරීම 3න් 4යි 5 simple R ඝනය. එතන මෙතනින් අපිට එතන කියන්නේ විශාල ගෝලයේ පරිමාව සමානයි කුඩා ගෝල වල පරිමාවල වැඩි කිරීම 27. කුඩා ගෝලයක පරිමාව වැඩි කිරීම කුඩා ද්‍රව බිඳුවක පරිමාව වැඩි කිරීම 27. එතකොට R ඝනය සමානයි 3 ඝනය වැඩි කිරීම simple R ඝනය. එතනින් එනවා විශාල ගෝලයේ RS සමානයි 3යි simple R කියලා. ඒ කියන්නේ කුඩා ද්‍රව බිඳුවක RS වගේ 3 ගුණයක් තමයි. විශාල ගෝලයේ RS. අපි විශාල ගෝලයට දානවා Q සමානයි CV කියලා. හරි ලේසි මේක. එතකොට විශාල ගෝලයේ ආරෝපණය capital Q කියන එක නා 27යි simple Q වලට සමානයි. C කියලා කියන්නේ 4යි 5 epsilon naught වැඩි කිරීම capital R. එතකොට එයාගේ විභවය අපි V කියලා සලකනවා. එතකොට මෙයාගේ අරය කැපිටල් R නිසා එයාගේ ධාරිතාව විශාල ගෝලීය ධාරිතාව 4.5 epsilon naught R. එතකොට අපි ලියනවල 27යි simple Q වලට අපි ආදේශ කරනවා 4.5 epsilon naught R වැඩි කිරීම V naught Q කියලා කියන්නේ. එතකොට ඒක මෙතන කැපිටල් R වලට අපි 3යි R කියලා ආදේශ කරලා මේ පැත්තට ගෙනල්ලා බෙදනවා. බෙදුවට පස්සේ අපිට එනවා අන්තිමට 9යි V naught සමානයි V කියලා. ඒ නිසා විශාල ගෝලීය විභවය 9යි V naught වලට සමානයි. හරිද? ඊට පස්සේ 26 වෙනි ගැටලුව. 26 වෙනි ගැටලුවේ තියෙන අපි පාර විද්‍යුත් ද්‍රව්‍යයක් ඇතුල් කරාට පසු මොකද වෙන්නේ කියලා. 26 වෙනි ගැටලුවේ තියෙන ධාරිතාවයේ C වන ධාරිත්‍රකයක තහඩු දෙක අතර සිම්පල් D වේ. තහඩු දෙක අතර දුර සිම්පල් D ඝනකම 3යි D බෙදීම 4ක් වන පාර විද්‍යුත් නියතය K වන පාර විද්‍යුත් ද්‍රව්‍යයක් තහඩු අතරට ඇතුල් කළ පසු සමක ධාරිතාවය මොකක්ද කියලා අපෙන් අහන්නේ. බලමු මේක විවරණය කරන්න කියලා. අපි දන්නවා සමක ධාරිතාව වැඩි වෙනවා කියලා. අපි කලින් කතා කරා. ඒක කොහොමද අපි අගය හොයන්නේ කොහොමද කියලා කතා කරමු. එතකොට 26 වෙනි ගැටලුවේ එතකොට ආරම්භක ධාරිත්‍රකයේ ධාරිතාවය කැපිටල් C තහඩු අතර පරතරය සිම්පල් D. එතකොට අපිට ලියන්න පුළුවන් මෙයාගේ ධාරිතාවය C සමානයි epsilon naught බෙදීම සිම්පල් D. පාර විද්‍යුත් ද්‍රව්‍ය ඇතුල් කරාට පස්සේ අපි එතකොට ඇතුල් කරන තැන එයා දාන්නේ අපි එතකොට පාර විද්‍යුත් ද්‍රව්‍යයේ ඝනකම 3යි D බෙදීම 4 කියලා අපිට දීලා තියෙනවා. එතකොට අපි ඇතුල් කරන ස්ථානය මොකක්ද කියලා දන්න අපි හිතනවා ධන තහඩුවේ ඉඳන් x දුරකින් ඇතුල් කරනවා කියලා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. කොතනට ඇතුල් කරත් අපි x කියන එක නා අවසාන උත්තරයට එන්නේ නැහැ. එතකොට මේකේ ඝනකම 3යි D බෙදීම 4යි. ඒක නිසා ඉතිරි කොටසේ ඉතිරි අර තිබුණු ධාරිත්‍රකයේ ඉතිරි කොටසේ ඉතිරි නිදහස් අවකාශයේ ධාරිතාවය මේ පරතරය. එතකොට මෙතන x නම් මේ දුර d ඍණ x ධන 3යි d බෙදීම 4යි. එතකොට ඒක සමානයි මේ දෙක සුළු කරාට පස්සේ d බෙදීම 4 ඍණ x. එතකොට අපිට මේකේ දැන් මේ ධාරිත්‍රකය පාර විද්‍යුත් ද්‍රව්‍ය දාලා තියෙන කොටස වෙනම සැලකුවොත් එහෙම අපිට පුළුවන් මේ ධාරිත්‍රකය පාර විද්‍යුත් ද්‍රව්‍ය දැම්මට පස්සේ මේක කොටස් තුනකට කඩන්න. එතකොට එක එක ධාරිත්‍රකවල සමකයේ විදිහට මේක සලකන්න පුළුවන්. එතකොට මේ දැන් පාර විද්‍යුත් ද්‍රව්‍ය ඇතුල් කරාට පස්සේ ඒක අපිට පාර විද්‍යුත් ද්‍රව්‍ය සහිත කොටසක ධාරිත්‍රකයක් ඊට පස්සේ x පරතරයක් තියෙන නිදහස් අවකාශයේ ඇතුලේ තියෙන ධාරිත්‍රකයක් සහ d බෙදීම 4 ඍණ x පරතරයක් තියෙන නිදහස් අවකාශය ඇතුලේ තියෙන ධාරිත්‍රකයක් විතර කොටස් ධාරිත්‍රක තුනකට කඩලා ඒ තුන ශ්‍රේණිගතව තියෙනවා කියලා සලකන්න පුළුවන්. මොකද ඒවැයි ආරෝපණ සමානයි මේක තුනකට කැඩුවොත් එimhe අපිට ආරෝපණ සමානයි කියලා සලකන්න පුළුවන්. අපිට මෙහෙම තුනකට වෙන් කරන්න පුළුවන්. එතකොට දැන් මේ තුන් දෙනාගේ සමග ධාරිතාව තමයි මේ අපි මුලින්ම තිබ්බ ධාරිත්‍රකයට පාර විද්‍යුත් ද්‍රව්‍ය ඇතුල් කරාට පස්සේ එයාගේ අවසාන ධාරිතාවය. එතකොට අපි මේ එක් එක් ධාරිත්‍රකයේ අගය අපිට හොයන්න පුළුවන් C1 කියන එක කෙනා සමානයි එතකොට එක් එක් ධාරිත්‍රකයේ ධාරිතාව C1 C2 C3 නම් මේ තුන් දෙනා ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා එකයට සමක ධාරිතාව සමානයි. සමක ධාරිතාවය එකයට C1 ධන එකයට C2 ධන එකයට C3. අපිට ලියන්න පුළුවන් පළවෙනි C1 කියන එක කෙනා සමානයි A epsilon naught බෙදීම D අනුව A epsilon naught බෙදීම x. එතකොට C2 කියන එක කෙනා සමානයි AK epsilon naught බෙදීම 3යි D බෙදීම 4යි. එතකොට මෙයාගේ සමක ධාරිතාව හොයනකොට එයාගේ ධාරිතාව හොයනකොට එයා පාර විද්‍යුත් නියතයෙන් වැඩි කරන්න අපි කතා කරා මේ K කියලා කියන්නේ epsilon r. ඊපස්සේ තුන්වෙනි එක්කෙනාගේ ඉන්නේ A epsilon naught බෙදීම එයාගේ පරතරය D බෙදීම 4 × x.
ඊට අපි මේ එකයට සමක c සමානයි එකයට c1 දන එකයට c2 දන එකයට c3 කියන එකට ආදේශ ගන්නවා. එතකොට එකයට සමක c සමානයි x බෙදීම a epsilon naught 3යි d බෙදීම 4යි ak epsilon naught d බෙදීම 4 ඍණ x බෙදීම a epsilon naught. එතකොට අපි මේකේ උඩට යනවා මේ යට තියෙන x කියන එක න උඩට ගියාම x බෙදීම a epsilon naught 3යි d බෙදීම 4 උඩට ගියාට පස්සේ 3යි d බෙදීම 4යි ak epsilon naught a epsilon. එතකොට මෙතනත් තියෙනවා d බෙදීම 4 ඍණ x බෙදීම a epsilon naught. එතකොට අපිට පුළුවන් මේ a epsilon naught පොදු හරය තියෙන හරය විදිහට තියෙන කොටස් දෙක එකතු කරන්න. ඒ දෙක එකතු කරාට පස්සේ අපිට පුළුවන් x දාන d බෙදීම 4 ඍණ x කියන එක නා ලවය විදිහට ගන්න. ඊට පස්සේ ak epsilon naught කියන එක නා අපිට වෙනම තියා ගන්න පුළුවන්. එතකොට මෙතනද සුළු කරාට පස්සේ මෙතනදී x කැපිලා යනවා. ඒක නිසා තමයි අපි පාර විද්‍යුත් ද්‍රව්‍ය අතුල් කරන ස්ථානයේ සමගදාර්ථයට බලපාන්නේ. ඒක නිසා d බෙදීම 4 බෙදීම a epsilon naught කියලා එනවා මේකේ සමගදාර්ථාවය. මේ කොටස් දෙකේ ඊට පස්සේ මේකේ එනවා 3 බෙදීම 4යි ak epsilon naught කියලා මම ලියා ගන්නවා. එතකොට මෙතනින් මේ දෙකෙන්ම අපි d බෙදීම 4යි a epsilon naught පොදු ගත්තට පස්සේ මෙතනින් එනවා එකක් මෙතන එනවා 3 බෙදීම k කියලා. එතකොට මේ 3 බෙදීම k මේක සුළු කරාට පස්සේ k දන 3 බෙදීම k. එතකොට මේකේ පරස්පරය ගත්තට පස්සේ අන්තිමට එතකොට මෙතන එනවා d වැඩි කිරීම k දන 3 බෙදීම 4යි a epsilon naught k epsilon naught. එතකොට මේකේ පොදු හරය ගත්තට පස්සේ උඩ යට ගත්තට පස්සේ 4යි k බෙදීම k දන 3 වැඩි කිරීම a epsilon naught බෙදීම d තමයි. සුළු කරපු විදිහ ආයෙත් පොඩි වෙලාවක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ගැටලුව 29. ඊළඟට අපි කතා කරන් තියෙන ගැටලුව 29. 29 වෙනි ගැටලුවේ අපි බලමු කොහොමද තියෙන්නේ කියලා එකේ. 29 වෙනි ගැටලුවේ රූපයේ දැක්වෙන C ධාරිත්‍රක දෙකක් බැටරි එකට සම්බන්ධ වී ඇති ආකාරය වන අතර මෙහිදී S ස්විචය වහලා තියෙනවා. දැන් ස්විචය විවෘත කර පාර විද්‍යුත් නියතයේ 3 වන පාර විද්‍යුත් ද්‍රව්‍යයක් මුලින්ම. ඒතකොට දැන් අපි මුලින්ම මේ ස්විච් එක වහලා මේ දෙන්න ආරෝපණය කරනවා. ඊට පස්සේ ස්විච් එක විවෘත කළා මේ දෙන්නට වෙනම පාර විද්‍යුත් නියතය 3ක් වන පාර විද්‍යුත් ද්‍රව්‍ය වෙන වෙනම Aටයි Bටයි ඇතුල් කරනවා. ඇතුල් කරාට පස්සේ එතකොට මෙයාගේ දැන් පාර විද්‍යුත් ද්‍රව්‍ය ඇතුල් කරන්න පෙර මේ පද්ධතියේ මේ ධාරිත්‍රක වල ගබඩලා තිබෙන ශක්තියයි පාර විද්‍යුත් ද්‍රව්‍ය ඇතුල් කරාට පස්සේ මේවැය ගබඩා වෙලා තිබ්බ ශක්තිය අතර අනුපාතය තමයි අපෙන් අහන්නේ. අපි බලමු මේක විවරණය කරන්නේ කොහොමද කියලා. එතකොට මේ දෙන්න ස්විච් එක වහලා තියෙනකොට ස්විච් එක වහලා මේ දෙන්න අපි කෝෂය සම්බන්ධ කරාට පස්සේ මේ දෙන්න හරහාම විභවාන්තරය V. ඒ නිසා අපි යාට දාන්න පුළුවන්. එතකොට එයාලගේ ආරෝපණ සමානයි Q සමානයි CV දැම්මට පස්සේ දැන් මෙයාලගේ අපිට ධාරිතා C කියලා දීලා තියෙන නිසා QACV QB කියන්නේ CV. එතකොට මේ දෙන්නගේම ආරෝපණ සමානයි. ඊට පස්සේ අපි ලියන්න පුළුවන් පළවෙනි එක්කෙනාට භාගය CV වර්ග දාන්න පුළුවන්. මොකද අපි ධාරිතාවයත් අපි දන්නවා විභවාන්තරය V කියලා දන්න නිසා. A වල ශක්තිය භාගය CV වර්ග B වල ශක්තියත් භාගය CV වර්ග. ඒක නිසා මුළු ශක්තිය ආරම්භයේදී පද්ධතිය මුළු ශක්තිය භාගය CV වර්ග වැඩි කිරීම දෙක W සමානයි CV වර්ග. දැන් මේකත් අපි අර කලින් කතා කර තියරිය කරන S විවෘත කරාට පස්සේ මේ B කියන එක්කෙනා පරිපතේ නිසන්දි වෙනවා. ඒක නිසා Q කියන එක්කෙනා දැන් B කියන එක්කෙනා ඒකලිත වෙනවා. මෙයා කෝෂයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපි මෙයාලා S විවෘත කළ පාර විද්‍යුත් ද්‍රව්‍යයක් ඇතුල් කරාට පස්සේ ඒ ධාරිත්‍රකයේ අග්‍රහා විභවාන්තරයේ වීම තමයි
එයාගේ ධාරිතාවය වෙනස් වෙනවා. ඊට අනුරූපව ආරෝපණය වෙනස් වෙනවා. හැබැයි B කියන එක්කෙනා කෝෂයට සම්බන්ධ වෙන නිසා එයාගේ ආරෝපණය නියතයි. පාර විද්‍යුත් ද්‍රව්‍ය ඇතුල් කරාට පස්සේ එයාගේ විභවාන්තරය වෙනස් වෙනවා. ඊට අනුරූපව ධාරිතාවය වෙනස් වෙන එකට අනුරූපව විභවාන්තරය වෙනස් වෙනවා. ඒක නිසා ඒ කෝෂය ඒ කෝෂයට සම්බන්ධ වෙන නිසා ඒ කෝෂයට සම්බන්ධ වෙන නිසා පාර විද්‍යුත් ද්‍රව්‍ය ඇතුල් කළ පසු තවදුරටත් ඒ කෝෂයට සම්බන්ධ වී ඇති නිසා එහි අග්‍රහරහා විභවාන්තරය වීම වන අතර එහි ධාරිතාවය 3c වෙනවා. ඒක අපි දන්නවනේ. පාර විද්‍යුත් ද්‍රව්‍යයක් ඇතුල් කරාට පස්සේ පාර විද්‍යුත් නීතිය 3 නම් k කියන එක්කෙනා 3 නම් එතකොට මෙයාගේ ආරම්භක ධාරිතාව c නම් ඒක 3ෙන් වැඩි වෙනවා. k වලින් වෙනවා. එතකොට අවසාන ධාරිතාවය 3c වලට සමානයි. b වල අවසාන ධාරිතාවත් 3c වලට සමානයි. එතකොට මේ දෙන්නගේ එහි අග්‍රහරහා විභවාන්තරය ඒක නිසා අපි යාගේ ශක්තිය අපිට කෙලින්ම හොයන්න පුළුවන් භාගය cv වර්ග වලින්. එයාගේ විභවාන්තරය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට එයාට අපි දැම්මට පස්සේ එයාගේ ධාරිතාවය 3c වෙනවා. විභවාන්තරය වීම තමයි. එතකොට එයාගේ අවසාන ශක්තිය 3cv වර්ග බෙදීම 2යි. B කෝෂයෙන් විසන්ධි කළ විට එය එකලිත වන අතර එයා ආරෝපණය වෙනස් නොවන අතර ධාරිතාව 3cම වෙන විට විභවාන්තරයේ B බෙදීම 3ක් වෙනවා. එතකොට එයාගේ ආරෝපණය නියත නම් q සමානයි cv අනුව q නියත වෙන්න නම් C කියන එක්කෙනා 3 ගුණයකින් වැඩි වෙනකොට V කියන එක්කෙනා 3 ගුණයකින් අඩු වෙන්න ඕනේ. Q නියත වන නිසා ධාරිතාව 3 ගුණයකින් වැඩි වූ විට එහි නව ශක්තිය භාගයයි Q වර්ග බෙදීම C වලින් හොයන්න පුළුවන්. එතකොට අපි යාගේ ආරෝපණය Q කියන එක්කෙනා කලින් හොයාගත්ත CV කියලා. එතකොට මේ B වල ශක්තිය අපිට භාගයයි CV වර්ග වලින් හොයන්න පුළුවන්. ඕන නැත්නම් භාගයයි VQ කියලා හොයන්න පුළුවන්. නැත්නම් භාගයයි Q වර්ග C වලින් හොයන්න පුළුවන්. දැන් මෙයාගේ ආරෝපණය Q කියන එක්කෙනා වෙනස් වෙන්නේ නැති නිසා යාගේ ආරම්භක ආරෝපණය CV වලට සමානයි. ඒක නිසා අපිට දාන්න පුළුවන් යාගේ CV වර්ග බෙදීම 3c තමයි. දැන් යාගේ ශක්තිය ඒකත් වෙනවා CV වර්ග බෙදීම 6යි කියලා. ඒතකොට B වල ශක්තිය අපිට කොටස් දැන් අපි එයාගේ විභවාන්තරයේ V බෙදීම 3ක් වෙන නිසා අපිට භාගයයි CV වර්ග දාලා හොයන්න පුළුවන්. ඒත් වෙන්නේ එකම උත්තරේම තමයි. ඒතර පද්ධතිය නව ශක්තිය 3cv වර්ග බෙදීම 2 දන CV වර්ග බෙදීම 6යි. එතනින් එනවා 5cv වර්ග බෙදීම 3යි. ඒ නිසා පාර විද්‍යුත් ද්‍රව්‍ය ඇතුල් කිරීමට පෙර ශක්තිය CV වර්ග ඇතුල් කරාට පසු ශක්තිය 5cv 10cv වර්ග බෙදීම 6යි. ඒක සමානයි 3 බෙදීම 5යි. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ ගැටලුව 44. බලමු 44 ගැටලුවත් හදන්නේ කොහොමද කියලා. 44 තියෙන අපිට පහත පරිපතේ P සහ Q අතර සමක ධාරිතාව හොයන්න කියලා තියෙනවා. එතකොට මේකදී අපි ඇත්තටම සලකන්නේ අපි අර සමක ප්‍රතිරෝධය හොයන විදිහටම තමයි. අපි දැන් මේකේ ගොඩාක් අමාරු ගැටලු වලට යන්නේ නැහැ. මොකද ධාරිත්‍රකවල සමක ධාරිතාවය හොයන්නේ ප්‍රතිරෝධ වල සමක ප්‍රතිරෝධය හොයන විදිහම තමයි. අපි ඊළඟට කතා කරනවා ඊළඟ වීඩියෝ එකේ සමක ප්‍රතිරෝධය හොයන විදිය ප්‍රතිරෝධක වල. එතකොට අපි ගන්න ඒවට සමක ප්‍රතිරෝධය හොයන්න ගන්න තියරි වලින්ම තමයි ධාරිත්‍රක වල සමක ධාරිතාව හොයන්නේ. ඒක නිසා අපි සරල උදාහරණයක් කතා කරලා සමග ප්‍රතිරෝධය කරාට පස්සේ ඔයාලට මේක සමග ධාරිතාව හොයන විදිහත් බලන්න පුළුවන්. විශාල අමාරු ගැටලුවක්. එතකොට මේක හරි සරල ගැටලුවක්. එතකොට මේකේ තියෙන්නේ P සහ Q අතර සමග ධාරිතාව හොයන්න. එතකොට අපි දන්නවා මේකේ මෙන්න මේ තියෙන අපි මුලින්ම හොයාගන්නේ ශ්‍රේණිගතව හරි සමාන්තරගතව හතර තියෙන ධාරිත්‍රක අපි තෝරගන්නවා. එතකොට දැන් අපි දන්නවා මෙන්න මේ 3 මයික්‍රෝෆැරඩ් මෙන්න මේ අගෙම තියෙන 3 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රක තුන එකිනෙකට ශ්‍රේණිගතයි. ඒක නිසා ශ්‍රේණිගත නිසා අපිට මේ තුන් දෙනාගේ සමකය හොයන්න පුළුවන් 1යට C වලින්. ඊට පස්සේ එන එක ඒ තුන් දෙනාගේ සමකය මේ 2 මයික්‍රෝෆැරඩ් එක සමාන්තරගත වෙනවා. ඊට පස්සේ එන එක මේ 3 මයික්‍රෝෆැරඩ් මේ 3 මයික්‍රෝෆැරඩ් එක ශ්‍රේණිගත වෙනවා. ඊට පස්සේ එන එක මේ 2 මයික්‍රෝෆැරඩ් එක ආයිත් සමාන්තරගත වෙනවා. ඊට පස්සේ එන එකේ මේ දෙන්නත් මේ 3 මයික්‍රෝෆැරඩ් දෙන්නත් එක ශ්‍රේණිගත වෙලා අවසානයේ අපිට සමග ධාරිතාව හොයන්න පුළුවන්. අපි බලමු ඒක හොයන්න කොහොමද කියලා. ඒතර මේක තමයි තියෙන්නේ. මේක අපි A B C D E F G H I කියලා මෙහෙම වෙන් කරගෙන තියෙනවා. එතකොට C D E කියන තුන් දෙනාගේ ධාරිත්‍රක ශ්‍රේණිගතයි. එතකොට ඒ වගේ සමග ධාරිතාව විලියන්න පුළුවන් 1යට 3 දාන 1යට 3 දාන 1යට 3. එතකොට සමාන ධාරිත්‍රක තුනක් ශ්‍රේණිගතව තියෙනවා නම් එයාලගේ අපිට කෙලිම C බෙදීම 3යි කියලා ගන්න පුළුවන්. ඒකින්ද මේ දෙන්නගේ සමග ධාරිතාව C බෙදීම 3යි 1 මයික්‍රෝෆැරඩ්. ඒක 1 මයික්‍රෝෆැරඩ් කියලා ලියුවා. එතකොට ඒකයි මෙතන තියෙන 2 මයික්‍රෝෆැරඩ් කියන එක නයි මේ කියන්නේ F කියන එක නයි F කියන එක නයි සමාන්තරගතයි. සමාන්තරගත නම් එකතු වෙනවා. ඒක නිසා එවිට සමකය 3යි මයික්‍රෝ. ඒතර මේ දෙන්නගේ සමකය 3යි මයික්‍රෝෆැරඩ්.
ඊට පස්සේ ඒ එන 3 මයික්‍රෝෆැරඩ් ආයෙත් ඊළඟට තියෙන 3 මයික්‍රෝෆැරඩ් දෙන්නත් එක්ක ශ්‍රේණිගත වෙලා ඒකේ සමකය 1 මයික්‍රෝෆැරඩ් වෙනවා. ඒතර ඒක සමග 1 මයික්‍රෝෆැරඩ් වෙලා ඉවරලා ඒක අර ඉතිරි මෙතන තියෙන 2 මයික්‍රෝෆැරඩ් එක්ක සමාන්තරගත වෙලා ඒ දෙකේ සමගය 3 මයික්‍රෝෆැරඩ් වෙලා ඊට පස්සේ ඒ 3 මයික්‍රෝෆැරඩ් ආයිත් මේ දෙන්නත් එක්ක ශ්‍රේණිගත වෙලා අන්තිමට අවසාන ධාරිතාව 1 මයික්‍රෝෆැරඩ් වෙනවා. මේක සරල තියරි එකක්. ඔයාලා සමක ප්‍රතිරෝධ හොයන විදිය දන්නවනම් මේකත් අවබෝධ කරගන්න හරි ලේසි. ඊට පස්සේ 45 එකත් සමක ධාරිතාව හොයන ගානක් 45 වෙනි එකේ 45 වෙනි එකේ තියෙන්නේ 45 වෙනි එකේ තියෙන්නේ පහත පරිපථයේ සෑම ධාරිත්‍රකයක විශාලත්වය කැපිටල් C P සහ Q අතර සමක ධාරිතාව. මේකත් හරි ලේසි. මේකේ තියෙන්නේ මේක අපි සලකන්න ඕන මේකේ තමයි මුලින්ම හොයාගන්න ඕන ශ්‍රේණිගතව හරි සමාන්තරගතව හරි තියෙන මුලින්ම තියෙන දෙක අපි හොයාගන්න ඕනේ. ඒතකොට දැන් මෙතනදී මෙන්න මේ ධාරිත්‍රකය මේ ධාරිත්‍රකය ශ්‍රේණිගතයි. එතකොට මේ දෙන්නගේ අපි සමකය ඒ දෙන්නගේ සමකය හොයනවා. ඒ දෙන්නගේ සමකය මේ C ධාරිත්‍රකයත් එක්ක සමාන්තරගතයි. ඒන එක මේත් එක්ක ආය ශ්‍රේණිගත වෙනවා. එතකොට මේ දෙන්නගේ එන එක එන සමකය මේකත් එක්ක සමාන්තරගත වෙනවා. ඊට පස්සේ ඒ එන සමකය මේකත් එක්ක ශ්‍රේණිගත වෙනවා. ඒ එන එක ඒ කොංගෙම සමකය මේකත් එක්ක සමාන්තරගත වෙනවා. ඒ එන එක මේ දෙන්නත් එක්ක ශ්‍රේණිගත වෙනවා. හරි. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. හරි ලේසි. මේ තියෙන මේ දෙකේ සමකය. එතකොට මේ දෙකේ සමකය ඒ දෙන්නගේ එකතුව එන්නේ. එතකොට ඒ දෙන්නගේ එකතුව C බෙදීම 2යි. මොකද ශ්‍රේණිගතව තියෙනවා නම් එකයට C එන්නේ. එතකොට ඒකයි මේකයි සමාන්තරගත. එතකොට C බෙදීම 2යි C කියන එක වෙන සමාන්තරගත නම් 3යි C බෙදීම 2ක් වෙනවා. ඒ 3යි C බෙදීම 2යි මෙන්න මේ C කියන එක්කෙනයි මෙතනදී ශ්‍රේණිගත වෙලා. එතකොට මේ දෙන්නගේ එතකොට මේ දෙන්න සමාන්තරගතයි. ඒ දෙන්නගේ සමකය 3යි C බෙදීම 2යි 3යි C බෙදීම 2යි. එතකොට ඒ දෙන්නගේ සමගය 3යි C බෙදීම 2 නිසා ඒ දෙන්නගේ මේ දෙන්නගේ සමගය 3යි C බෙදීම 2 නිසා ඒකයි මෙන්න මේ C කියන එක්කෙනයි ශ්‍රේණිගත වෙනවා. ඒ ශ්‍රේණිගත වුණාට පස්සේ ඒ දෙන්නගේ සමකය අපි C ඩෑෂ් කියලා ගත්තොත් එහෙම ඒ C ඩෑෂ් කියන එක්කෙනා සමානයි 5යි C බෙදීම එතකොට ඒක අපි එකයට C කියලා. එතකොට C ඩෑෂ් සමානයි එකයට C ඩෑෂ් සමානයි එකයට 3යි C බෙදීම 2යි එකයට C. එතකොට අවසානයේ දිනම එකයට C ඩෑෂ් සමානයි 5යි C බෙදීම 3යි. එතන මෙතන C ඩෑෂ් කෙනෙක් කෙනා සමානයි 3යි C බෙදීම 5යි කියලා අපිට එනවා. එතකොට මේ දෙන්නගේ සමකය C ඩෑෂ් නම් ඒක 3යි C බෙදීම 5යි කියලා අපිට එනවා. ඊට පස්සේ ඒ එන එක්කෙනා මෙන්න මේ C ත් එක්ක සමාන්තරගත වෙනවා. එතකොට අපි ඒ 3යි C බෙදීම 5 කියන එක්කෙනා මේ C ත් එක්ක සමාන්තරගත වෙලා එතන 3යි C බෙදීම 5 දන C කියලා එනවා. 8යි C බෙදීම 5යි. ඒ 8යි C බෙදීම 5යි මේ C එකතු කරාට පස්සේ 8යි C බෙදීම 5ත් එක්ක මේ C එකතු කරාට පස්සේ ඒ තුන් දෙනා ශ්‍රේණිගත වෙනවා. ශ්‍රේණිගත වෙනකොට අවසානයේදී අපිට එකයට CPQ කියන එක න එකයට C දන එකයට C දන මෙයා එකයට 8යි C බෙදීම 5යි කියලා ගන්න පුළුවන්. ඊට අවසානයේදී අපිට අවසාන උත්තරය 8යි C බෙදීම 21යි කියලා එනවා. හරි ලේසි මේවා ආයිත් බලන්න මේ වීඩියෝ එකත් එක්ක. ඊට පස්සේ 46 වෙනි එකේ තියෙන්නේ පහත පරිපථයේ 4 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයේ ආරෝපණය කුමක්ද කියලා අපෙන් අහලා තියෙනවා. ඒතකොට මේ වගේ පරිපථයක් දුන්නොත් මේකේ වැදගත්ම දේ තමයි අපිට මෙන්න මේ අග්‍ර දෙක සමාන විභව සමාන නිසා මේ අග්‍ර දෙක සම්බන්ධ කරලා මේක සංයුක්ත පරිපථයක් තමයි මේ දීලා තියෙන්නේ. මේ අග්‍ර දෙක සමාන කරන්න පුළුවන්. මේක විවෘත පරිපථයක් නෙමෙයි මේක සංයුක්ත පරිපථයක්. මේ අග්‍ර දෙක අපිට සම්බන්ධ කරන්න පුළුවන් විභව සමාන නිසා. ඒතර අපිට මේකේ මෙන්න මේ අග්‍ර දෙක සමාන කරන්න පුළුවන් කියලා මම කිව්වා. ඒක නිසා මේ දෙක සමාන කරාට පස්සේ අපිට මේ දෙක ශ්‍රේණිගතය කියලා ගන්න පුළුවන්. එතකොට මේ දෙන්නගේ සමකය 4 බෙදීම 3යි මයික්‍රෝෆැරඩ්. ඊට පස්සේ පද්ධතියට අපි Q සමානයි CV දැම්මට පස්සේ සමකයේ ආරෝපණය 20යි මයික්‍රෝලෝම්. ඒක නිසා මේ දෙන්නගේ වෙන වෙනම ආරෝපණය 20යි මයික්‍රෝලෝම් 20යි මයික්‍රෝලෝම්. ඊට පස්සේ අපිට 38 වෙනි ගැටලුව 38 කියලා කියන්නේ මෙහෙම අලුත් ඒ කියන්නේ මේක 38 කියන එකක් නැහැ. 38 කියලා ගැටලුවක් නැහැ. අවසානයේ තියෙන්නේ මෙතන 36 37 වෙනි එක. 38 වෙනි එක කියලා කියන්නේ මේකේ දැන් ඔතන මේ ගැටලුව නෙමෙයි. 38 වෙනි ගැටලුව කියලා කියන්නේ මේක නෙමෙයි. මම අලුතෙන්ම දීලා තියෙන ගැටලුවක්. ඒ නිසා
ඒක මෙතන දීලා තියෙනවා ගැටලුව මොකද්ද කියලා. මේක තමයි ගැටලුව. ධාරිතා 3 මයික්‍රෝෆැරඩ් හා 6 මයික්‍රෝෆැරඩ් වෙන සමාන්තර තවත් ධාරිත්‍රක දෙකක් පිළිවෙලින් වෙන වෙනම 6 වෝල්ට් හා 9 වෝල්ට් විද්‍යුත් ගාමක බලය ඇති කෝෂ දෙකක් දෙකලවට සම්බන්ධ කර ආරෝපණය කරනවා. එතන මේක අලුත් ප්‍රශ්නයක්. ඔය ටියුට් එකේ නැති ප්‍රශ්නයක්. ඒක 38 කියලා තිබ්බට ඒක ටියුට් එකේ තියෙන 38 වෙනි ප්‍රශ්නේ නෙමෙයි. මෙම ධාරිත්‍රක දෙකේ අඩංගු ආරෝපණ හා ගබඩාවන විද්‍යුත් ශක්තිය හොයන්න කියලා තියෙනවා. ඒ දෙන්න ඒ කියන්නේ 3 මයික්‍රෝෆැරඩ් වෙනම 6 වෝල්ට් වලින් ආරෝපණය කරනවා. 6 මයික්‍රෝෆැරඩ් කියන එක 9 වෝල්ට් වලින් ආරෝපණය කරනවා. එතකොට 3 මයික්‍රෝෆැරඩ් වල ආරෝපණය Q1 කියන එක 18 මයික්‍රෝලෝම් වලට සමානයි. 9යි 6 මයික්‍රෝෆැරඩ් වලට ආරෝපණය Q2 කියන එක 54 මයික්‍රෝලෝම් වලට සමානයි. Q සමානයි CV දාන තියෙන අපි කලින් කතා කරා මේක හදන විදිය. ඊට ඊළඟට අපිට තියෙන මෙම ධාරිත්‍රක දෙක සජාතීය අග්‍ර එකිනෙකට සම්බන්ධ කරාට පස්සේ මොකද්ද? එක් එක් ධාරිත්‍රකයේ අග්‍රතර විභවාන්තරය පද්ධතියේ ගබඩා වියද ශක්තියත් හොයන්න කියලා තමයි අපිට තියෙන්නේ. එතකොට අපි මෙතන තියෙන්නේ දැන් සජාතීය අග්‍ර සම්බන්ධ කරාම මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ ඇත්තටම සජාතීය අග්‍ර දැන් එක්කෙනෙක්ගේ ආරෝපණය 18යි මේ එතකොට අනිත් එක්කෙනාගේ ධන 54යි. ඉතින් මේ දෙන්නගේ සජාතීය අග්‍ර සම්බන්ධ කරාට පස්සේ මේ ධාරිත්‍රක දෙක සමාන්තරගත වෙනවා. ඊට පස්සේ මේ දෙන්නගේ විභවාන්තර සමාන්තරගත නම් විභවාන්තර සමාන වෙනවනේ. ඒක නිසා මේ ධාරිත්‍රක දෙවල විභවාන්තර සමාන වෙනකන් ආරෝපණය වැඩි ධාරිත්‍රකයේ ඉඳන් ආරෝපණය අඩු ධාරිත්‍රකයට ආරෝපණ ගමන් කරනවා. අර කලින් එකම තමයි. ඒතකොට මේකේ විභවාන්තර සමාන වෙනකන් ආරෝපණය වැඩි එක්කෙනාගේ ඉඳන් ආරෝපණය අඩු එක්කෙනාට ආරෝපණ ගමන් කරනවා. ධන 54 වෙන ඩෙල්ටා Q මෙයාගේ ධන 18යි ධන ඩෙල්ටා Q මයික්‍රෝලෝම්. අපි මෙතන ගමන් කරන ආරෝපණය ඩෙල්ටා Q මයික්‍රෝලෝම් කියලා සලකනවා. ඒතකොට සජාතීය අග්‍ර සම්බන්ධ කරාට පස්සේ ධාරිත්‍රක අතර විභවාන්තර සමාන වන පරිදි ඒවා සමාන්තරගත වන පරිදි ආරෝපණ හෝමාරු වෙනවා. එතකොට දැන් අපි මේ දෙන්නගේ ආරෝපණ හෝමාරුලා දැන් මේ දෙන්න සමාන්තරගතව තියෙනකොට අපිට පුළුවන් එක්කෙනෙක්ට දාන්න Q සමානයි CV කියලා. එතකොට අපි දානවා මෙයාලගේ 3 මයික්‍රෝෆැරඩ්ට Q සමානයි CV දාලා V සමානයි Q බෙදීම C. එතකොට 3 මයික්‍රෝෆැරඩ් වලට Q කියලා කියන්නේ 18 ධන ඩෙල්ටා Q බෙදීම වැඩි කිරීම 10/6 බෙදීම 3 වැඩි කිරීම 10/6 යාගේ ධාරිතාවය. 6 මයික්‍රෝෆැරඩ් අපි V සමානයි Q සමානයි CV දැම්මට පස්සේ යාගේ විභවය කියලා කියන්නේ 54 වෙන ඩෙල්ටා Q බෙදීම වැඩි කිරීම 10/6 බෙදීම 6 වැඩි කිරීම 10/6. ඒක 1 හා 2 කියලා අපි සලකනවා. 1 හා 2 කියලා සැලකුවට පස්සේ මේ එතකොට මෙතන 1 සමානයි 2 කියලා සැලකුවට පස්සේ අපිට ඩෙල්ටා Q කියන එක නා හොයන්න පුළුවන්. මේක සුළු කරලා ඉවර වෙනවා. ඊට පස්සේ අපි ඩෙල්ටා Q කියන එක අපිට හොයාගන්න පුළුවන් 6 මයික්‍රෝලෝම් කියලා මේක සුළු කරාට පස්සේ ඩෙල්ටා Q කියන එක 6 මයික්‍රෝලෝම්. එතකොට අපි අවසානයේ එතකොට 18 ධන 18 54 ඍණ 6 එතකොට මෙතන එනවා අපිට 6 මයික්‍රෝලෝම් තමයි දෙන්නගෙම ඉවතට යන ආරෝපණය. එතකොට 18 එතකොට 54න් ඩෙල්ටා Q වයින් වෙලා 18 ඩෙල්ටා Q එකතු වෙනවා. එතකොට අවසාන ධාරිත්‍රක දෙකේ අවසාන ආරෝපණ ගත්තට පස්සේ 3 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයේ අවසාන ආරෝපණය 24 මයික්‍රෝලෝම්. 6 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයේ ආරෝපණය 48යි මයික්‍රෝලෝම්. දැන් 3 මයික්‍රෝෆැරඩ් අපි Q සමානයි CV දැම්මට පස්සේ යාගේ විභවාන්තරය අපිට 8 වෝල්ට් කියලා ගන්න පුළුවන්. එහෙනම් 6 මයික්‍රෝෆැරඩ් විභවාන්තරයත් 8 වෝල්ට්ම තමයි. ඒක 3 මයික්‍රෝෆැරඩ් ශක්තිය W සමානයි භාගය VQ කියලා අපිට හොයන්න පුළුවන්. දැන් අපි V දන්නවා. ආරෝපණයක් දන්න නිසා එයාගේ 96 මයික්‍රෝජූල් 6 මයික්‍රෝෆැරඩ් වල ශක්තිය එයාටත් භාගයයි VQ දැම්මට පස්සේ 192යි මයික්‍රෝජූල්. ඒක නිසා පද්ධතියේ මුළු විභව ශක්තිය මුළු ගබඩා වෙලා තියෙන මුළු ශක්තිය 288යි මයික්‍රෝජූල් කියලා එනවා. එතකොට මේකට කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ කෙටි ක්‍රමය තමයි මේ දෙන්න අපි එයාලගේ සජාතීය අග්‍ර සම්බන්ධ කරාට පස්සේ ඒ දෙන්නගේ සමගය ගත්තට පස්සේ අපි දුන්න මේ පද්ධතිය ආරෝපණය වෙනස් වෙන්න බෑ. මේ පද්ධතිය දැන් මේ දෙන්න මෙයාගේ 18යි මෙයාගේ 54යි මේ දෙන්න අතර ආරෝපණ හුවමාරු වුණාට පද්ධතියේ සඵල අතිරික්ත ආරෝපණ ප්‍රමාණය වෙනස් වෙන්න බෑ. ඒක නිසා මේ දෙන්නගෙන් හැදෙන සමකයේ ආරෝපණය මේ දෙන්නගේ ආරෝපණ වල එකතුවට සමාන වෙන්න ඕනේ. ඒක නිසා සමකයේ මුළු ආරෝපණය 54 දන 18 වෙන්න ඕනේ. එතකොට සමකයේ ආරෝපණය සමකයේ එතකොට මේ දෙන්න සමාන්තරගත නිසා සමකයේ ධාරිතාවය 9යි මයික්‍රෝෆැරඩ්. එයාගේ
එක්කෙනෙක්ගේ ආරෝපණය 72යි. එතකොට සමකයේ ආරෝපණය 72යි මයික්‍රෝකූලම්. එතකොට සජාතීය අග්‍ර සම්බන්ධ කළ විට ධාරිත්‍රක දෙක සමාන්තරගත වන තුරු ආරෝපණ ගමන් කරයි. එතකොට ඒක නිසා සමකයේ ධාරිතාව 9 මයික්‍රෝකූලම්. අපි එතකොට සමකයේ ආරෝපණය 72 මයික්‍රෝකූලම්. ඒ නිසා අපි සමකයට Q සමානයි CV දැම්මට පස්සේ කෙලින්ම එනවා සමකයේ විභවාන්තරය. එතකොට සමකයේ අග්‍රහරහා විභවාන්තරය සමානයි මේ එක් ධාරිත්‍රකවල අග්‍රහරහා විභවාන්තරයට. ඒක නිසා එතකොට මෙතනදී අපිට පුළුවන් කෙලින්ම පද්ධතියේ අපිට ශක්තිය අහලා තියෙන්නේ පද්ධතියේ ශක්තිය හොයන්න පුළුවන් සමකයේ ශක්තියට සමාන සමකයේ ශක්තිය සමානයි පද්ධතියේ ශක්තිය. ඒක සමකයට අපිට භාගය QV දැම්මට පස්සේ ශක්තිය හොයන්න පුළුවන්. එකෙන් එන්නේ 288 මයික්‍රෝකූලම් තමයි. ඒක නිසා මේක කෙටි ක්‍රමයක්. මේක තමයි කෙටි ක්‍රමය. අරක තමයි දීර්ඝ ක්‍රමය. එතකොට ඒක වෙන වෙනම හොයලා ඉවරලා අපිට එකතු කරලා හදන්න පුළුවන්. නැත්නම් මේ විදිහට එක දිගට එකතු කරලා හදන්න පුළුවන්. දැන් මේක ඊළඟ කොටස තමයි විජාතීය අග්‍රය. ඒ කියන්නේ මෙතන ධන 54ට මෙතන ධන 54යි මයික්‍රෝකූලම් එකට ධනාග්‍රයට ඍණ 18 කියන අග්‍රය සම්බන්ධ කරලා ධන ඍණ 54ට ධන 18යි කියන මේ අග්‍ර දෙක විජාතීය අග්‍ර සම්බන්ධ කරාට පස්සේ හදන ගැටලුව ඒක මම ප්‍රතිරෝධවල තියරි සිද්ධාන්ත වීඩියෝව ආරම්භයේදී මම කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. විජාතීය අග්‍ර සමගට විභාන්ත වෙන කොටස පසුව සාකච්ඡා කරනවා. එතකොට මේක මේ දැන් හදපු ගණන් ටික හැම වර්ගෙම අපි ගණන් හදලා තියෙන්නේ මෙතන. මේ ගණන් ටිකයි හදලා ඔයාලට පාස් පේපර් ගණන් try කරන්න පුළුවන්.